කරේ රසදිය බලව මේ බලන්න. මේ තියෙන්නේ රසදිය වායු පීඩන මානයක්. මේක හදපු විදිහ මම කිව්වා මීටර් 100ක් දිග විදුලි නලයක් අරගෙන ඒකට සම්පූර්ණයෙන්ම රසදිය පුරවලා රසදිය පිටු වාදනයේක විදුලි නලය හරවනවා. අනිත් පැත්තට හරවලා මේක රඳවලා තියෙනවා. මේක අපි කරේ මුහුදු මට්ටමේදී නම් දරුවනේ මුහුදු මට්ටමේදී නම් මේ වැඩේ අපි කරේ. හරියටම මෙන්න මේ රසදිය කඳ මීටර 100ක් වුණාට සෙන්ටිමීටර 76ක් වෙනකන් රසදිය කඳ පහළට වැටෙනවා. පහළට වැටිලා අතර වැටෙනවා. එතකොට අපි දැන් බලමු ඇයි මේ රසදිය කඳ සෙන්ටිමීටර 76ක් පහළට ඇවිල්ලා දිගට පහළට යන්නේ නැතුව 76ක් පහළට ඇවිල්ලා නතර වුණේ ඇයි? මේ වටේ තියෙන්නේ ඒත් රසදිය. මේ රසදිය වලට උඩින් තියෙන්නේ වායුගෝලීය වාතය. එතකොට මේ වායුගෝලීය වාතය මගින් ඇති කරන වායුගෝලීය පීඩනය මගින් මේ සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳ නොවැටී තියා ගන්නවා. තේරුණාද මේ වායුගෝලීය පීඩනයට පුළුවන්කමක් තියෙනවා සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳක් වැටෙන්නේ නැති වෙන්න මේ දෙපැත්තෙන් වායුගෝලීය පීඩනය ක්‍රියා කරලා කඳවගෙන තියෙනවා. ඒ කියන්නේ මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයට පුළුවන් සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳක් නොවැටී තියා ගන්න පුළුවන් වායුගෝලීය පීඩනයට මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයට. හරි ඒ නිසා තමයි මේක පහළට වැටුනේ නැත්තේ. දැන් මම ඔයාලට දකින්නවා මේකත් අරගෙන අපි නුවරට ආවොත් මොකද වෙන්නේ? මුහුදු මට්ටමට වඩා නුවර වායුගෝලීය පීඩනය අඩුයිද වැඩිද? මුහුදු මට්ටමට වඩා නුවර වායුගෝලීය පීඩනය අඩුද වැඩිද? වැඩි. නෑනේ පුතා. මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට එන්න වාතය මොකද වෙන්නේ? තුනී වෙනවා නේද? මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට එන්න වායුගෝලීය වාතය තුනී වෙනවා. ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට එන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. දැන් මේක අරගෙන නුවරට ආවොත් පුතේ නුවර වායු වෙනවා. පීඩනයට බෑ සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳක් නොවැටී තියාගන්න නුවර වායුගෝලීය පීඩනයට බෑ. එහෙනම් මේක අරගෙන නුවරට ආවොත් මේ රසදිය කඳේ උස පහළ යනවද ඉහළ යනවද? පහළ යනවා. මේක අරගෙන මම නැංගුවොත්ම පිදුරු තලාගල කන්දට ඉබලකින් පුළුවන් නේද? හරි. කන්දට නැංගුවොත් පිදුරු තලාගල කන්දේදී නුවරටත් වඩා වායුගෝලීය පීඩනය අඩු වෙනවා. අඩුයි. එතකොට පිදුරු තලාගල කඳු මුදුනේ ආසන්නයේ තියෙන වායුගෝලීය පීඩනයට පුළුවන්ද මහනුවරදී ඇතිවෙච්ච රසදිය කඳට වඩා වැඩි උසක් හඳුන ගන්න පුළුවන්ද? ඊට වඩා රසදිය කඳේ උස අඩු වෙනවා. ඊට වඩා රසදිය කඳේ උස අඩු වෙනවා. අනිවාර්යෙන් අඩු වෙනවා. හරියටම විද්‍යාඥයෝ ගණනය කරලා තියෙනවා මේ රසදිය වායු පීඩන මානය අරගෙන ලෝකයේ උසම ස්ථානයේ එවරස් කඳු මුදුනට නැංගුවොත් මේ රසදිය කඳේ උස අඩු වෙනවලු සෙන්ටිමීටර 25 දක්වා. ඒ කියන්නේ එවරස් කඳු මුදුනේදී ඇතිවන වායුගෝලීය පීඩනයට පුළුවන් වෙන්නේ සෙන්ටිමීටර 25ක් උස රසදිය කඳක් දරාගෙන ඉන්න පමණයි. එහෙනම් දරුවනේ වාට පේනව නේද? වායුගෝලීය පීඩනය අනුව මේ රසදිය කඳේ උස මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනය අනුව මේ රසදිය කඳේ උස මොකද වෙන්නේ? ඉහළ පහළ වෙනවා. වෙනස් වෙනවා.
වෙනස් වෙනවා. එහෙනම් රසදිය කඳේ උස භාවිතා කළා වායුගෝලීය පීඩනය මනින්න පුළුවන් නේද මේකේ? නේද? වායුගෝලීය පීඩනය මනින්න පුළුවන් මේ රසදිය කඳේ උස අනුව. ඒ නිසා මේක අපි හඳුන්වනවා රසදිය වායු පීඩනමානයක් කියලා. රසදිය වායු පීඩනමානයක් කියලා අපි කියනවා. හරි? අපි ගිය සතියේ දරුවනේ මේක ඇඳ නේද? අපි ගිය සතියේ මේක ඇඳ නේද පුතා? ඇඳත. ඔව් සර් ඇඳ. ඒකේ අවසානයේ ඒකේ ඇති මොකක්ද ලියපු වාක්‍ය කියලා මට කියන්නකෝ. අවසානයේ මේකේදී මොකක්ද ලියපු වාක්‍යය? වායුගෝලීය පීඩනය සමානයි සෙන්ටිමීටර් 75ක උස රසදිය කඳක් මගින් ඇති කරන ද්‍රව පීඩනය. හරි යටින් ලියන්න ඊට පහලින් ලියන්න වායුගෝලීය පීඩනය වෙනස් වන විට මෙහි රසදිය කඳේ උසද වෙනස් වේ. වායුගෝලීය පීඩනය වෙනස් වන විට මෙහි රසදිය කඳේ උසද වෙනස් වේ. වායුගෝලීය පීඩනය වෙනස් වන විට මෙහි රසදිය කඳේ උසද වෙනස් වේ. මෙහි රසදිය කඳේ උසද වෙනස් වේ. වායුගෝලීය පීඩනය අඩුවන විට මෙම රසදිය කඳේ උසද අඩු වේ. රසදිය කඳේ උසද අඩු වේ. හරි මේ බලන්න මේක තමයි පුතා වැදගත්ම කාරණේ බහුවර්ණ වල ගොඩක් අවස්ථාවල අහලා තියෙන කාරණයක් මම මේ කියන්නේ යන්නේ. මෙන්න මේ S කියන ලක්ෂය මත ඇතිවන ද්‍රව පීඩනය අපිට හොයන්න පුළුවන් නේද? මෙන්න මේ සමීකරණය H rho G දාන. මෙන්න මේ x කියන ලක්ෂය මත ඇතිවෙන ද්‍රව පීඩනය කියන්නේ සෙන්ටිමීටර් 76ක් උස රසදිය කඳක් මගින් ඇති කරන පීඩනය නේද x කියන ලක්ෂයේ පීඩනය කියන්නේ. දරුවනේ මේ තියෙන x කියන ලක්ෂය. මේ x කියන ලක්ෂය මත ද්‍රව පීඩනය කියලා කියන්නේ සෙන්ටිමීටර් 76ක් උස රසදිය කඳක් මගින් ඇති කරන පීඩනය නේද x ලක්ෂයේ පීඩනය කියන්නේ. ඔව් සර්. ඔව්. ඒක අපිට හොයන්න පුළුවන් නේද බලන්න x ලක්ෂය මත සෙන්ටිමීටර් 76ක් උස රසදිය කඳ මගින් ඇති කරන ද්‍රව පීඩනය හොයන්න පුළුවන් නේද? අපි කලින් ඉගෙන ගත්ත H rho G සමීකරණය. මතකයිද? ද්‍රව පීඩනය අපි H rho G නේ. H කියන්නේ ද්‍රව කඳේ උස, rho කියන්නේ ද්‍රවයේ ඝනත්වය, G කියන්නේ ගුරුත්වජ ත්වරණය. එහෙනම් මේ සෙන්ටිමීටර් රසදිය කඳේ උස සෙන්ටිමීටර කීයද? 76යි. මේ සමීකරණයට H දානකොට අපි ඉගෙන ගත්තා මීටර කරන්න ඕන. එහෙනම් 76 බෙදනවා කියන්නේ 100. rho කියන්නේ ඝනත්වය. රසදිය වල ඝනත්වය ඝන මීටරයක කිලෝග්‍රෑම් 13600යි. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒක තප්පර වර්ගයට මීටර 10යි. එහෙනම් මෙන්න මේ රසදිය කඳ මගින් x ලක්ෂය මත ඇති කරන ද්‍රව පීඩනය කියන්නේ 1,03,360යි. මේක සුළු කරාම එනාගේ පැස්කල් 1,03,360යි.
එහෙනම් මෙන්න මේ x කියන ලක්ෂ්‍යය මත මේ රසදිය කඳ මගින් ඇති කරන ද්‍රව පීඩනය පැස්කල් 1,03,360යි. මම ඔය කියපු කතාව තේරුණාද නැද්ද? චමත්කාර. ඔව් තේරුණා සර්. right. අනිත් කියන්නේ තේරුම් නැත්තම් මොකක්ද කියන්නේ මම අහන්නේ. ඒ කියන්නේ දරුවනේ තේරුණා නේද? තේරුනේ නැහැ. අහගන්නකෝ ආපහු. දැන් මෙන්න මේ x කියන ලක්ෂ්‍යය මෙතන තියෙන්නේ. x කියන ලක්ෂ්‍යයේ උඩින් තියෙනවා සෙන්ටිමීටර් කීයක්ද? 76ක් උස රසදිය කඳක් තියෙනවා. හරිද? දැන් අර ද්‍රව පීඩන ගණන් හදනකොට ආවේ නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ඒක නම් කොට අවිලා තියෙන්න ඕනේ. මේ x කියන ලක්ෂ්‍යයේ උඩින් තියෙනවා සෙන්ටිමීටර් 76ක් උස රසදිය කඳක්. එතන මේ රසදිය කඳ මගින් ඇති කරන x ලක්ෂ්‍යය මත ඇති කරන පීඩනය කියන්නේ h rho g. මේ ගණන් හදනකොට ආවේ නැත්තම් තේරෙන්නේ නැහැ තමයි. තේරෙන්නේ නැහැ. අනිවාර්යයෙන් තේරෙන්නේ. හරි? එතකොට h කියන්නේ සෙන්ටිමීටර 76යි. හැබැයි මේ සමීකරණයට දාද්දි මීටර ගණන් වලින් 100 බෙදුවා. ρ කියන්නේ රසදිය වල ඝනත්වය. ඝන මීටර කිලෝග්‍රෑම් 13600යි. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. තප්පර වර්ගයට මීටර 10යි. මේක සුළු කරාම එනවා පැස්කල් 1,03,360. එහෙනම් මේ රසදිය කඳ මගින් මෙන්න මේ x ලක්ෂ්‍යය මත ඇති කරන ද්‍රව පීඩනය කොච්චරද? 1,03,360යි පැස්කල්. මේ රසදිය කඳ මගින් ඇති කරනවා x ලක්ෂ්‍යය මත පැස්කල් 1,03,360ක පීඩනයක්. එතකොට බලන්න මෙන්න මේ මෙතන තියෙනයි මෙන්න මේ ටික බලන්න. මේ ටික බලන්න. ඒ ටික මත ඇති කරන පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය. හරි? මේ බාහිරින් තියෙන වායුගෝලීය පීඩනය. මේ x ලක්ෂ්‍යය මත ඇති කරන පීඩනය වෙන්නේ රසදිය කඳේ පීඩනය. ඔයාලට පේනවද මෙන්න මේ පෘෂ්ඨය මත වායුගෝලයේ මගින් ඇති කරන පීඩනය මෙන්න මේ වායුගෝලීය පීඩනයේ ක්‍රියාත්මක වෙන තැනයි x ලක්ෂ්‍යයයි තියෙන්නේ එකම මට්ටමේ. අපි කලින් ඉගෙන ගත්තා යම් කිසි ද්‍රවයක එකම මට්ටමේදී පීඩන මොනවා වෙනවද? අපි කලින් ඉගෙන ගත්තා යම් කිසි ද්‍රවයක එකම මට්ටමේදී ද්‍රව පීඩන මොනවා වෙනවද? සමාන වෙනවා. එහෙනම් මේ x කියන ලක්ෂ්‍යයයි මෙන්න මේ පෘෂ්ඨයයි එකම මට්ටමේ තියෙන්නේ. ඒ නිසා බලුවනේ මෙන්න මේ හැබැයි මෙන්න මෙතෙන් ඇති කරන්නේ මොන පීඩනයද? මෙන්න මේකෙන් ඇති කරන්නේ මොන පීඩනයද? වායුගෝලීය පීඩනය. මෙතන ඇති කරන්නේ මොන පීඩනයද? සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳේ ඇතිවන ද්‍රව පීඩනය. very good. අන්න හරි. එතකොට මෙන්න මේ x ලක්ෂ්‍යයයි මේ මට්ටමයි තියෙන්නේ එකම මට්ටමේ. එහෙනම් x ලක්ෂ්‍යයේ මත රසදිය වලින් ඇති කරන පීඩනයයි මේ බාහිර වායුගෝලීය පීඩනය මොනවා වෙනවද? සමානයි. මෙන්න මේ x ලක්ෂ්‍යයයි මෙන්න මේ මට්ටම ඔක්කොම තියෙන එකම මට්ටමේ. එහෙනම් x ලක්ෂ්‍යයේ මත රසදිය වලින් ඇති කරන ද්‍රව පීඩනයයි මේ බාහිර වායුගෝලීය පීඩනය මොනවා වෙනවද? සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් නේද? වායුගෝලයේ මගින් ඇති කරන වායුගෝලීය පීඩනය සමාන වෙනවා x ලක්ෂ්‍යයේ මත සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳ මගින් ඇති කරන ද්‍රව පීඩනයට සමාන වෙනවා. මෙන්න මෙතන ද්‍රව පීඩනයයි මෙතන වායුගෝලීය පීඩනය මොනවා වෙනවද? සමාන වෙනවා. එහෙනම්
මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය මෙන්න මේ x අක්ෂය මත රසදිය වලින් ඇති කරන පීඩන මොනවා වෙනවද? සමානයි. ඒ කියන්නේ මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය පැස්කල් 1,03,360යි. පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. ඔව්. එතකොට මම කියන්නේ දැන් අහගන්නකො. මම මේක අරගෙන නුවරට ආවා. නුවරට ආවහම මට හොඳ උත්තරයක් දෙන්න ඕන. එහෙම නැත්නම් ආයි පොළොට යන්න වෙනවා. නුවරට ආවහම මේ රසදිය කඳේ උස අඩු වුණා. මට හරියටම කියන්න බෑ අගේ කීයක් වේද කියලා. ඒක වෙනස් වෙනවනේ. හරි. අපි හිතමු මේක අරගෙන මම නුවරට ආවම මේ රසදිය කඳේ උස අඩු වුණා සෙන්ටිමීටර් 70 දක්වා අඩු වුණා. එහෙනම් දරුවනේ මට කියන්න අගේ කියන්න ඕනේ නැහැ. අගේ හොයන්න ඕනේ නැහැ. එහෙනම් මට කියන්න මහනුවර වායුගෝලීය පීඩනය කාට සමානයි? උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය සමාන වුණා සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳක් මගින් ඇති කරන පීඩනයට සමාන වුණා. මේක අරගෙන මම නුවරට ආපුවම නුවර වායුගෝලීය පීඩනය අඩුයි. ඒ හින්දා නුවර වායුගෝලීය පීඩනයට බෑ සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳක් ඔසවාගෙන ඉන්න බෑ. එතන මහනුවරට ආපුවම මේ රසදිය කඳේ උස අඩු වුණා සෙන්ටිමීටර 70 දක්වා. එහෙනම් පුතේ මහනුවර වායුගෝලීය පීඩනය කාට සමානයිද? සෙන්ටිමීටර 70ක් උස රසදිය කඳක් මගින් ඇති කරන ද්‍රව පීඩනය. very good. හරියටම හරි. මහනුවර වායුගෝලීය පීඩනය සමාන වෙනවා සෙන්ටිමීටර 70ක් උස රසදිය කඳක් මගින් ඇති කරන ද්‍රව පීඩනයට සමාන වෙනවා. හරි. මම නිකන් පොඩි ප්‍රශ්නයක් අහන්න. දවල් හිතෙන්න ඕනේ මේවා. හරි. මේ වැඩේට රසදිය පාවිච්චි කරේ ජලය පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ළඟදිම විභාගයට අහනවා. අහලා නැහැ කවදාවත්. රසදිය ඝනත්වයෙන් වැඩි හින්දා. ඔව් ඝනත්වයේ වැඩි හින්දා අපිට මේක හදාදී වාසියක් වෙනවා. මොකද්ද වාසිය? රසදිය ඝනත්වයෙන් වැඩි හින්දා අපට වාසියක් වෙනවා මෙතන. මොකද්ද ලැබෙන වාසිය? අපද හරි කමක් නැහැ ටිකක් උත්තරය හරි දසුනේ සෙන්ටිමීටර් මෙවලම දැන් මුහුදු මට්ටමේදී රසදිය කඳේ උස සෙන්ටිමීටර් 76න් යාවේ නේද? එතකොට හොඳට බලන්න එතකොට රසදිය වල ඝනත්වයේ වැඩි හින්දා තමයි 76ක් ආවේ. ජලයේ ඝනත්වයේ ඝන මීටර කිලෝග්‍රෑම් 1000යි. එතකොට රසදිය වල ඝනත්වය ඊවගේ 13 ගුණයක් වැඩි. මේකට ජලය දැම්මම පුතේ මොකද වෙන්නේ? මේ ජල කඳේ උස මොනවා වෙනවද? ගොඩක් වැඩි වෙනවා. අපිට මේ උපකරණය පාලනය කරගන්න අමාරුයි. ලොකු දිග නලයක් දාන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්නෙ හින්දා ඝනත්වයේ වැඩි රසදිය කඳක් භාවිතා කරලා තියෙනවා. මේක අපේ අන්න නේද පුතා? මේක අන්න නේද? ඇන්දා සර්. මෙතන x කියලා දැම්මද x කියලා? මෙන්න මෙතන. දැම්මා සර්. right. එහෙනම් පුතා මේ ටික ලියා ගන්න. මේ ටික ලියා ගන්න. එහෙනම් මේ ටික ලියා ගන්න වෙනවා. හරි. ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරන්න කතා කරන්න. අපි ටිකක් ඉක්මනින් කරමු නේද?
හරිද පුතා? ඉවරද? ඉවරද? ඉවරයි නේද? හරි නේද පුතා? හරි. නේ? හරි. බෝඩ් එක පැහැදිලිව පේනව නේද? පේනවා සර්. ඔව්. අකුරු ලස්සන නේද? අපි ඊළඟට පටන් ගන්නේ රසායනික බන්ධන පාඩම. රසායනික බන්ධන පාඩමේ නිබන්ධනය මම මේ ඔක්තෝබර් මාසෙ ඉක්ුත් කරලා තියෙනවා. ඒක දිග පාඩමක්. දැවැන්ත පාඩමක්. හැබැයි තාම පහසුවෙන් අපිට කරන්න පුළුවන් විදිහට මම නිබන්ධනය හදලා තියෙනවා. ඔයාලට ලියන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා ප්‍රශ්න වැඩි කරලා ගැටලු වැඩි කරලා ඒ නිබන්ධනය හදලා තියෙනවා. ඒ නිබන්ධනය ඇතුලේ තියෙනවා විභාගයේ ගෝල විභාගයේ ලකුණු 10ක් විතර තියෙනවා. 10ක් නෑ 7ක් විතර තියෙනවා. මේ දෙක තාම වටිනා පාඩමක්. මේ පාඩම ඕනෙදි මම පටන් ගන්න මේ පාඩම අගහරුවාද පන්තියක සහභාගී ප්‍රමාණය අඩුයි. ඒක දිගටම සහභාගී වෙන්න. ඒක මොකද මේ පාඩම් ආයි තීරි විදියට කරන්නේ නැහැ. පේපර් ක්ලාස් වල විදියට කතා කරනවා. තීරි විදියට කරන්නේ මම දන්නේ මේ සහභාගී වෙන්නේ නැති කියලා. හරි? ඔය රට වටේම තියෙන පන්ති 10ක් වලම බදාගන්න එපා පුතයි. මම ඕනේ කවුරුහරි මොන එක විද්‍යා ගුරුවරයෙක්, එක ගණන් ගුරුවරයෙක්. රසපත්‍ර කරන පන්ති වලට එහෙම ගියට කමක් නැහැ. ඔයාලා අනිත් ගා කට් කරගෙන යන්න එපා. හරි මම කිව්වයි කියලා ලියලා තියාගන්නකො. ඔය ලෝකේ පුරා යන පන්ති පටන් ගන්න මාසයක් යනකොට ඉවරයි. හරි නවදා මේවා වල තියන්න බෑ. ඉතින් දැනුම ගන්න කියට කමක් නැහැ. හැබැයි අපේ තියෙන පන්ති කට් කරගෙන ඉලක්කයක් ඇතුළු කරන පන්ති කට් කරගෙන ඒවට යන එකේ තේරුමක් නැහැ. හරි. ඉගෙන ගන්න වෙරදරාගෙන ඉගෙන ගන්න. හරි. ඉලක්කයක් ඇතුළු ඉගෙන ගන්න. හරි නේද? එතකොට උදා මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා. මෙන්න මෙතනින් අත තියලා මෙන්න මෙතනින්ම අත තියලා දැන් මේකේ මගේ හිතා ගන්නකො මේ උපකරණය හදලා කිව්වා. මේ මත තියලා දැන් මේක ඉඳ තියනවනේ උඩ මම මේ පහක් කරනවා. මම කියන්නේ ආගන්නකො මෙතනින් මම අත තියලා මේ වීදුරු නලේ මෙහෙම පහක් කරොත් මේ කරන්නේ මොකද මට්ටමේදී පහක් කරොත් මේ රසදියකගේ උස අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් වෙනවා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. වැඩි වෙනව නේද? දැන් උදා මේ මෙතන මේක කොහොමද අත තියලා
මම මේක පහත් කරනවා මේක පහත් වෙනවා මෙහෙම පහත් එනකොට මේ රසදිය කඳේ උස සෙන්ටිමීටර 76ක් වෙනවද 76ට වඩා වැඩි වෙනවද එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙන්නේ ඔව් වෙනස් වෙන්නේ නැහැ. ඔව් හොඳයි අන්න ඒ වගේ තැන් තමයි විභාගයේදී ස්පර්ශ කෙරෙන්නේ ටච් කරන්නේ හරි මේක අරන් දරුවනේ මෙහෙම පහත් මෙහෙම ගන්න කරොත් එම හොඳට මතක තියාගන්න මේ නලේ පහළට එනවා මේ නලේ පහළට ආවට රසදිය කඳේ උස සෙන්ටිමීටර 76ක තියාගෙන ඉන්නේ ඒක නලේ පහළට එනවා මේ නලේ පහළට එනකොට මෙන්න මේ රික්තකයේ උස අඩු වෙලා මේ රසදිය කඳේ උස සෙන්ටිමීටර 76 එහෙම තියාගන්න හරි ඊළඟට මේක මකන්නද මේක මකන්නද බලන්න මේක මකන්නද හා හරිද හා සර් right ඊළඟට මේ බලන්න මේ රසදිය කඳ මම මෙහෙම කරොත් මේ බලන්න මේ රසදිය කඳ මෙහෙම ඇල කරොත් මේ බලන්න මේ රසදිය කඳ මෙහෙම ඇල කරොත් මම දැන් මේ රසදිය කඳ මෙහෙම මේ පැත්ත ඇල කරනවා. ඔන්නම ඇල කරනවා. මෙන්න මෙහෙම ඇල කරනවා. ඔන්නම ඇල කරනවා. ඔහොම ඇල කරොත් එහෙම හරි. මෙන්න මේ උස මෙන්න මේකේ දිග සෙන්ටිමීටර කීයක් වෙනවද? සෙන්ටිමීටර 76යි. ඔව්. එහෙම හිතනවා නේද අපිට? හිතෙන්න ඕන පුතා. මේ ඔක්කොම වැඩ කරන්නේ මූල මට්ටමේදී අපිට මේ හිතෙන්න ඕන හිතුණට එහෙම වෙන්නේ නැහැ. එහෙම හිතෙන්න ඕනේ ඇත්ත. හැබැයි උදේ මේ අලකරොත් එම මෙන්න මේ ලම්බ උස තමයි සෙන්ටිමීටර කීයක් වෙන්නේද 76ක් වෙන්නේ. මට තියාගන්න. හරි මේ රසදිය කාලේ දිග 76ක් ඉන්නේ මෙන්න මේ මෙතන ඉඳන් මෙතනට තියෙන ලම්බ උස හරියටම සෙන්ටිමීටර 76ක් යන විදිහට රසදිය කඳ සකස් වෙනවා. ඔන්න ඔය තැන් දෙක හොඳට මතක තියාගන්න. කරුදාල් ලියන්න වෙනවා. භාජනයේ තුල ඇති රසදිය තුලට භාජනයේ තුල ඇති රසදිය තුලට වීදුරු නලය ගිල්ලුවහොත් රසදිය කඳේ උස නොවෙනස්ව තබාගෙන රසදිය කඳේ උස නොවෙනස්ව තබාගෙන වරයන්තර ලියන්න සෙන්ටිමීටර 76 වරයන්තර ලියන්න සෙන්ටිමීටර 76 රසදිය කඳේ උස නොවෙනස්ව තබාගෙන වරයන්තර සෙන්ටිමීටර 76 වරම් වහන්න උස නොවෙනස්ව තබාගෙන වරයන්තර සෙන්ටිමීටර 76 රික්තයේ උස අඩුවේ රික්තයේ උස අඩුවේ රික්තයේ උස අඩුවේ රික්තයේ උස අඩුවේ රික්තයේ උස අඩුවේ
ඊළඟට දාලා ලියන්න ඊළඟට දාලා ලියන්න වීදුරු නලය සර් කලින් එක ආයෙ පොඩ්ඩක් කියන්නකෝ. ඉස්සෙල්ලා මම කිව්වේ මට මුල කියන්නකෝ පොඩ්ඩක්. හරි. භාජනයේ තුල ඇති රසදිය තුලට වීදුරු නලයේ ගිල්ලුවොත් හරි භාජනයේ තුල ඇති රසදිය තුලට වීදුරු නලයේ ගිල්ලුවොත් රසදිය කඳේ උස නොවෙනස්ව තබාගෙන රසදිය කඳේ උස නොවෙනස්ව තබාගෙන වර ඇතුලේ සෙන්ටිමීටර 76 රසදිය කඳේ උස නොවෙනස්ව තබාගෙන වර ඇතුලේ සෙන්ටිමීටර 76 නොවෙනස්ව තබාගෙන රික්තේ උස අඩුවේ රික්තේ උස අඩුවේ රික්තේ උස අඩුවේ රික්තේ උස අඩුවේ හරි රයිට් ඊළඟ තරදා ලියන්න පුතා ඊළඟ තරදා ලියන්න වීදුරු නලය ආනත කළහොත් ඉතින් ඇල කරොත් කෙනෙක් මේ වගේ ආනත කළහොත් වීදුරු නලය ආනත කළහොත් ඉතින් පොඩක් ඇල කරොත් එහෙම රසදිය කඳ වීදුරු නලයේ දිගේ ඉහළ නගී මේ උස වැඩි වෙනවා රසදිය කඳ වීදුරු නලයේ දිගේ ඉහළ නගී රසදිය කඳ වීදුරු නලයේ දිගේ ඉහළ නගී එහෙත් සිරස් උස මෙතන එහෙත් සිරස් උස දෙවෙනි උස එහෙත් සිරස් උස සෙන්ටිමීටර 76 පවතී එහෙත් සිරස් උස सेंटीमीटर 76 පවතී සර් වීදුරු නලයේ මේ ඇල කරනකොට පෙරලෙන්නේ නැද්ද? මොකද වීදුරු නලයේ පෙරලෙන්නේ නැද්ද මේ වාදනය ඇල කරනකොට? පෙරලෙනවා අපි අල්ලගන්න ඕනේ මෙහෙම කියන්න බෑ එක්ක ආධාරයක් අපේ කරන්නේ නැත්නම් ඇල කරනවා අපි අල්ලගන්න ඕනේ මෙහෙම පෙරලෙන්න අනුවාද මේක පොඩ්ඩක් අපි ඇල කරලා මෙහෙම අල්ලගත්තොත් නැත්නම් ආධාරයකට හයි කරොත් හයි කරලා නැත්නම් ඇලෙනවා අපි පෙරලෙනවා අනිවාර්යයෙන් පෙරලෙනවා හරි මේ අරගෙනත් මෙන්න මේ රසදිය කඳේ උස වැඩි වෙලා මෙන්න මේ සිරස් උස සෙන්ටිමීටර 76ක් කරගන්නවා හැම වෙලෙම තව ටිකක් කළකම ආයිත් මේ දිග වැඩි වෙලා ලම්බ උස සිරස් උස 76ක් කරගන්නවා හැබැයි පුතේ කොහෙද මේ වැඩි වෙන්න ඕන මුහුදු මට්ටමේදී මෙහෙ ඇවිල්ලා කරලා හරියන්නේ නැහැ මුහුදු මට්ටමේදී හරි මේක අරගන්න මේක අරගන්න මේක අදින්නේ පාන
හරිද? හරි. දැන් බලන්න. එතකොට දැන් මේ රසදිය වායු පීඩමානයේ ද්‍රවයක් අඩංගු නිසා මේක දැන් මුහුදු මට්ටමේදී වායු ගෝලයේ පීඩනය මැල්ලා මහනුවර වායු ගෝලයේ පීඩන පරිදි මේක අරගෙන එනවා මහනුවරට ද්‍රවයක් අඩංගු හින්දා මේක භාවිතා කිරීම පහසුයිද අපහසුයිද? අපහසුයි නේද? අපහසුයි. 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 හරි. හැබැයි වායු ගෝලයේ පීඩනයකින් මනින්න පුළුවන්. හැබැයි ද්‍රවයක් අඩංගු හින්දා මේක එතනින් දැන් ගෙනියන්න අමාරුයි. උස්සගෙන යන ප්‍රමාණය විශාලයි. හැලෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. අන්න ඒකට පිළියමක් විදියට විද්‍යාඥයෝ නිර්මාණය කරා ද්‍රවයක් අඩංගු නැති මෙන්න මේ වගේ වායු පීඩන මානයක්. ඒකේ ද්‍රවයක් නේ. ඒකට අපි කියනවා නිර්ද්‍රව වායු පීඩන මානය කියලා. ද්‍රවයක් අඩංගු නැති හින්දා ඒකට කිව්වා නිර්ද්‍රව වායු පීඩන මානය කියලා. පහල කෙනෙකුට යන්න පුතා පහල එළියන්න වෙන්න යන්න. රසදිය වායු පීඩනමානයේ රසදිය වායු පීඩනමානයේ රසදිය වායු පීඩනමානයේ ද්‍රවයක් අඩංගු නිසා ද්‍රවයක් අඩංගු නිසා ද්‍රවයක් අඩංගු නිසා භාවිතය අපහසුය ද්‍රවයක් අඩංගු නිසා භාවිතය අපහසුය ඒට පිළියමක් ලෙස නිර්ද්‍රව වායු පීඩනමානය සාදා තිබේ නිර්ද්‍රව වායු පීඩනමානය සාදා තිබේ. හරි මේවා ලේසි පුතා අපිට ඉපදී යමු. මේ බලන්න නිර්ද්‍රව වායු පීඩනමානය හදලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඉතාම තුනි ලෝහයෙන් හදාපු මෙන්න මේ වගේ කුහරයක් තියෙනවා. මේක තුනි ලෝහ කුහරයක්. මේක ඇතුලේ තියෙන වාතය සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කරලා තියෙනවා. හැබැයි ඒක සුළු ප්‍රමාණයක් හිත තියෙන්න පුළුවන්. නමුත් මේක සම්පූර්ණයෙන්ම වාතය ඉවත් කරලා තමයි මේ කුහරය හදලා තියෙන්නේ. හරි? එතකොට දැන් බලන්න මේකේ මෙහෙමයි. මෙන්න මේක පහක් වුණොත් මේක පහක් වුණොත් මෙන්න මේක ඇල පහක් වුණොත් මෙයා පහක් වෙනවා. මෙයා පහක් වුණොත් එම මේක ඇලලා පහක් වෙනවා. මේක විහෙන විදිහටදී මෙතන තියෙන දුන්න කරගෙනකොට දාර්ශනික මෙහෙම කරගෙනවා. ආයතන මෙන්න මේ කොටස පහක් වුණොත් මෙයා පහක් වෙනවා. මෙයා පහක් වුණොත් මෙයා මෙහෙට යනවා. මේ කුණ මෙහෙට යනකොට මේ දුන්න කරගෙන දාර්ශනික මෙහාට කරගෙනවා. තේරුණාද නැද්ද? තේරුණා සර්. එතකොට මේ බලන්න මේක ඇතුලේ වාතය ඉවත් කරලා තියෙන්නේ. මේක වටේ කවුද ඉන්නේ? වායුගෝලීය වාතය. එතන වායුගෝලීය වාතය වගේ මෙන්න මේ තුනී ලෝහමය කුහරය මත ඇති කරනවා තෙරපීමක්.
එහෙම නැත්නම් අපි කියනවා වායුගෝලීය පීඩනයක් ඇති කරනවා. මේක මත ඇති කරනවා වායුගෝලීය පීඩනයක්. මේ වායුගෝලීය පීඩනයෙන් ඉඳන් මොකද වෙන්නේ? මෙන්න මේ කුහරය බලන්න. මේ කුහරය මෙහෙම කුඩා වෙනවා. වායුගෝලීය පීඩනය වැඩි නම් මේ කුහරය මෙහෙම පහත් වෙනවා. මේ කුහරය මෙහෙම පහත් වෙනකොට මේක මොකද වෙන්නේ? මේක පහළට එනවා. මේක පහළට එනවා. මේක පහළට එනකොට මෙයා මෙහෙට පහළට එනවා. මෙයා පහළට එනකොට මේ කුහර මෙහෙට ඇදෙනවා. මේ කුහර මෙහෙට ඇදෙනකොට මේ දුන්න කැරකිලා දාර්ශකය මේ පැත්තට යනවා. ගිහිල්ලා පෙන්නනවා ඒ වෙලාවේ වායුගෝලීය පීඩනය කීයද කියලා. තේරුණාද නැද්ද? මේ කුහරේ වායුගෝලීය පීඩනයේ වැඩි නම් මේ කුහරේ මත පිට තියෙන තුනී ලෝහ තහඩුව වැඩිපුර තෙරපෙනවා. වැඩිපුර තෙරපෙනකොට මෙන්න මේ කොටස පහළට එනවා. මෙයා පහළට එනකොට මේක පහළට එනවා. මේක පහළට එනකොට මේ කුර මෙහෙට ඇදෙනවා. මේ කුර මෙහෙට ඇදෙනකොට මේ දුන්න කැරකිලා මෙයා මෙහාට කැරකෙනවා. කැරකිලා පෙන්නනවා ඒ වෙලාවේ වායුගෝලීය පීඩනය කොච්චරද කියලා. මෙන්න මේකට අපි කියනවා නිර්ද්‍රව වායු පීඩනමානය කියලා. නිර්ද්‍රව වායු පීඩනමානය කියලා. දැන් මේක මුත්තේ අපි මෙහෙම ඇඳලා ඔබට විද්‍යාගාරයේදී නිර්ද්‍රව වායු පීඩනමානය මෙන්න මේ වගේ තමයි පේන්නේ. මම පෙන්නන්න එක. ඔබට විද්‍යාගාරයේදී නිර්ද්‍රව වායු පීඩනමානය මෙන්න මෙහෙම බලන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ නිර්ද්‍රව වායු පීඩනමානය. පේනවද? පේනවද නැද්ද? හරි. මේකේ ද්‍රවයක් අඩංගු නැති නිසා භාවිතයේ පහසුයි. පීඩනය වෙනස් වෙනකොට මේ කුහරේ හැඩය වෙනස් වෙනවා. කුහරේ හැඩය වෙනස් වෙනකොට මේකේ අත්‍තරම ලීවරයක් විදිහට ක්‍රියා කරලා මේ දර්ශකය කරගෙනවා. හරි. ලියන මාතෘකාව නිර්ද්‍රව වායු පීඩනමානය. නිර්ද්‍රව වායු පීඩනමානය. නිර්ද්‍රව වායු පීඩනමානය. නිර්ද්‍රව වායු පීඩනමානය. පරම වශයෙන් ලියාගන්න ඉක්මනින් ලියපුතා. හරි. ලියන්න. ද්‍රවයක් භාවිතා නොවේ. ද්‍රවයක් භාවිතා නොවේ. ද්‍රවයක් භාවිතා නොවේ. ඊළඟටව කරු වශයෙන් පාඩ කාලයන්ට ද්‍රවයක් භාවිතා නොවේ. තුනී ලෝහ බිත්තියක් භාවිතා වේ. තුනී ලෝහ බිත්තියක් භාවිතා වේ. තුනී ලෝහ බිත්තියක් භාවිතා වේ. ඒකටම ලියන්න. එහි වාතය ඉවත් කළ කුහරයක් තිබේ. එහි වාතය ඉවත් කළ කුහරයක් තිබේ. එහි වාතය ඉවත් කළ කුහරයක් තිබේ. ඊළඟ කාරණය පිටත පීඩනය වෙනස් වන විට මෙම කුහරයේ බිත්තියේ හැඩය මේ කුහරයේ බිත්තියේ හැඩය වෙනස් වී දර්ශකය කරකැවේ.
දර්ශකය කරකැවේ හරිනේ හරි පුතා ඉක්මනින් අනේ ඉක්මනින් අද ගන්න මේ ඉක්මනින් අද ලං කර ගන්න හරි අපිට යන්න තියෙනවා වැදගත් මාතෘකාවක් ඉපිලීම පාඩමක් හරි මේ තියෙන්නේ ද්‍රවයක් නැති නිර්ද්‍රව වායු පීඩන මානයක් මේ තියෙන්නේ. මේක තමයි විද්‍යාගාරවල පාසල් විද්‍යාගාරේ පවා වායු පොලේ පීඩනය මනින්නේ මෙන්න මේ නිර්ද්‍රව වායු පීඩන මානය මගින්. තව භෞතික විද්‍යා පාඩම් දෙකක් අපිට තියෙනවා. එක පාඩමක් තමයි ජවයේ ශක්තිය කාර්ය ප්‍රමාණ කියන පාඩම. සහ විද්‍යුතය කියන පාඩම. හරි? මම මේ වෙනකොට හදලා තියෙනවා 10 පන්තියේ භෞතික විද්‍යාව පාඩම් ටික විතරක්. 10 පන්තියේ භෞතික විද්‍යා පාඩම් ටිකෙන් විතරක් ඔන්ලයින් ටෙස්ට් එකක් තියන්න ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙනවා. හරි? ඒකේ පැය එකමාරක් ඔයාලා දෙනවා. ඒ කියන්නේ විනාඩි 90ක්. විනාඩි 90කදී ප්‍රශ්න 50ක් තරම් හදන්න ඕනේ. විනාඩි 90යි ප්‍රශ්න 50ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 100ෙන් එනවා. 100ෙන් කොච්චරද කියලා එනවා. හරි ඒ හින්දා භෞතික විද්‍යා පාඩම් ටික සර් අර මාක් කරලා තියෙන ටික කියවන්න. හරි කියවන්න. හරි මේ ලකුණු කරලා තියෙන්නේ දර්ශකය. මෙයා තමයි කරකෙන්නේ. මේ ලකුණු කරලා තියෙන දර්ශකය පුතා මෙයා තමයි කරකෙන්නේ. මෙයා මෙයාට කරකෙනවා. මේක දර්ශකය. හරි මේක තමයි පරිමාණය. ඒ කියන්නේ කොච්චරක්ද වායු ගෝලයේ පිටින් එක දෙක කියලා කියනවා. පරිමාණය. මෙන්න මේ ඊතර වලින් දෙන්න තියෙන්නේ වායු ගෝලීය පීඩනය. වායු ගෝලීය පීඩනය. හරි? මේ ලකුණු කරලා තියෙන්නේ කුහරය. මේ අතේ කුහරය. දවරහලට යන වාතය ඉවත් කර ඇතුලේ කියන්නේ කුහරය ඇතුලේ වාතය ඉවත් කරලා තියෙන්නේ. කොච්චරද? දර්ශකයේ දෙන උඩින්ම දර්ශකය පරිමාණය වායු ගෝලීය පීඩනය කුහරය. ඔය ටික ලකුණු කරලා තියෙනවා. හරි? එහෙනම් භෞතික විද්‍යා පාඩම් ටිකේම ඔක්කොම කියලා අවසන් කරන්න. තව තියෙන්නේ ජීව විද්‍යා පාඩම් එකයි තියෙන්නේ. ප්‍රවේණි විතරයි තියෙන්නේ. දැන් මේ අගහවද පන්තියේ මේක ඉවර වෙච්ච හැටි ප්‍රවේණි පටන් ගන්නවා. ප්‍රවේණි විද්‍යා පටන් ගන්නවා. හරි?
ඔයාලට නෑ 9:11 පන්තියක් කරන්න කැමති නේද? කැමති නේද? කවද්ද සර්? නෑ දිනේ දෙන්නම් මොකද 11 පන්තිය දරුවන්ට දැන් විභාගයට ඕන ටික සිලබස් එක තව පාඩම් එකක් තියෙන්නේ. ඉතින් එයාලට මම කරන පැය ගාන එක ක්ලාස් එකක් අයින් කරන්න හිතන් ඉන්නේ. ඒ කියන්නේ දැන් ඇති. එයාලගේ සිලබස් එකේ තව පාඩම් දෙකයි තියෙන්නේ. දෙකලොත් තව එක පාඩම් පොඩි පාඩම් දෙකක් තියෙන්නේ. ඒතකොට මට 10 පන්තියට තව දිනයක් ඔයාලා දාන්න පුළුවන්. හැබැයි නෑ 9:11 තමයි තියෙන්නේ. පුළුවන් සර්. කමන්නේ සර්. ඔව්. පුළුවන් සර්. පුළුවන් නේද? පුළුවන් සර්. 11 ළමයිට හරිම ආසාවෙන් පුළුවන් සර්. හරිම කැමැත්ත සහභාගී වෙනවා. මම තව ළමයි ඉන්නවා. මොකද 11 ළමයින්ට තව කී ගෙදර ගියාම මේක තියෙන පස්සේ සිලබස් එක ඉවරයි. පාඩම් දෙකයි තියෙන්නේ. මේ පාඩම් දෙකක් මම හිමින් ප්‍රශ්න පත්‍ර කරගෙන මම තමයි මේ පාඩම් දෙකක් කරගෙන යන්නේ. හරි? ඉතින් අපිට පුළුවන් නම් එහෙම ගන්න පුළුවන්. එතකොට ටිකක් වේගය වැඩි කරගන්න පුළුවන් අපිට. දැන් මේවා අපිට වේගෙන් ඇදලා දුවන්න බෑ මට. ළමයි වැටෙනවා. හරි නේද? හොඳයි කවිෂා අපි බලමු මම වෙලා සාමාන්‍යයෙන් තියෙන්නේ සමුදාය අඳහරදේ ළමයින්ට තියෙන්නේ. ඒ දෙකෙන් එකක් තමයි ගන්න පුළුවන්. හරි? right. දැන් අපි දන්නවා වායුගෝලීය පීඩනය කියන්නේ මොකක්ද? වායුගෝලීය පීඩනය මනින්නේ කොහොමද කියලා. දැන් මම කතා මේ බලන්නකෝ. ඔයාලා බීම බටයකින් බීම බීලා කියනවාද? මේ තියෙන්නේ මේ තියෙන්නේ මොනවද? බීම් එකක්. කැමති බීම් එකක් මතක් කරගන්න. කැමති බීම් එකක්. මොකද්ද දසම මතක් කරගත්ත බීම් එක? කැමති බීම් එකක්. හරි? දැන් මේ බීම් එක අපි හරි ආසයි ගොන්න ඉතින් ප්‍රොඩියුස් වෙනවා. සාමාන්‍ය ප්‍රොඩියුස් අපි මෙහෙම හදාගෙන කොන්නේ නේද? කොහොමද කරන්නේ? අයියෝ. කඩේකට කියලා ප්‍රොඩියුස් එක කරගෙන කිව්වොත් පළතුරු බීම එකක් ඉදිරියට දාලා දුන්නොත් මෙහෙම හදාගෙන කරනවද? එහෙම තමයි ඉන්දියාවේ කීමෝනවා වගේ මෙහෙම හදා ගන්නවද? නෑනේ. එහෙම හදාගන්නේ කොහොමද කරන්නේ? බීම් බටයක්ද? බීම් බටයක් ගන්නවා හරි. අපි දාන බීම් බටයක්. මෙන්න බලන්න බීම් බටයක් කරනවා. බීම් බටයක්. අපි ඉතින් ස්ටෝරි අපේ කියන්නේ බීම් බටයක් දානවා. දැන් බීම් බටේ දාලා හරි බීම් බටේ කොතනද කට තියාගන්නේ? මෙතනද? මේ කට තියන්න පුළුවන්. උඩ කෙලව. මෙන්න මේ කෙලවර. අපි x කියලා. මේ x කෙලවරට කට තියාගන්න. දැන් x කෙලවරේ කට තියාගෙන ඉන්නකොට බීම ඇදිරෙනවද? නෑ. නෑ. එහෙම ඇදිරෙන්නේ නෑ. එහෙනම් බීම නෙවෙයි එහෙම. x කෙලවරේ කට තියලා උරන්න ඕනේ. උරනකොට මේ බලන්න මෙන්න මේ බීම බටේ ඇතුලේ තියෙන කවුද ඉස්සරම ඇදිරෙන්නේ? කටට. ප්‍රොඩියුස්. නෑ එකපාර ප්‍රොඩියුස් වෙන්නේ නෑ පුතා. ඉස්සරහ උරනකොට මෙන්න මේ ඇතුලේ කවුද ඉන්නේ? වාතය. මෙච්චරක් විතර තමයි පළතුරු බීම පිළිලා තියෙන්නේ. ප්‍රොඩියුස් උත්තරය තියෙන්නේ. මෙතන ඉහළ මොනවද තියෙන්නේ? වාතය. ඉස්සරහම උරනකොට මෙන්න මේ වාතය ටික තමයි කටට එන්නේ. උතර වාතය ටික කට ආපම අපි මෙහෙම දාලා අයින් කරනවද? එහෙම බීම මොනවද? මෙහෙම දැන් මෙහෙම බීම බීලා දාලා වාතය අයින් කරනවද? නැහැනේ. එහෙම කරන්නේ ඒ ටික ඔක්කොම අපි ගිලිනවා. වාතය ඔක්කොම ගිලිනවා. දැන් කටේ කියන්නේ නේ කටේ කියන්නේ. දාලා ඉවලා මේකද වාතය ටික ගිලිනවා. දැන් මේක ඇතුලේ වාතය නේ. මේක ඇතුලේ වාතය නේ. හැබැයි දරුවනේ මේ බීම් එකට පිටින් කවුද ඉන්නේ? පිටේ මේ ඉන්නේ කවුද? මේ වායුගෝලීය වාතය. ඔය වායුගෝලීය වාතය වගේ මෙන්න මේ ප්‍රොඩියුස් එක මත ඇති කරන මොකද්ද? පීඩනය. එතකොට මෙන්න මෙතන මෙන්න මේ ලක්ෂයේ පීඩන දෙකක් තියෙනවා. මොනවාද?
මේ ෆෘට් ජූස් එකේ ද්‍රවය මගින් පීඩනයකුත් ඇති කරන මෙතනට වායුගෝලීය පීඩනයකුත් ඇති කරනවා. මේක ඇතුලේ වාතය නේ. ඒ හින්දා වායු පීඩනය අඩුයි. මෙතන වායු පීඩනය වැඩි, මෙතන වායු පීඩනය අඩුයි. දැන් මොකද වෙන්නේ? ෆෘට් ජූස් එක ස්ට්‍රෝ එක දිගේ ඇවිල්ලා කටට එනවා. ගලාගෙන එනවා. එහෙනම් දරුවනේ අපිට බීම බටයක් භාවිතා කරලා බීම බොන්න පුළුවන් උනේ කවුරු නිසාද? වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය නිසා. අමතක කරන්න එපා. ලියන්න මාතෘකාවක්. එදිනදා ජීවිතයේදී මාතෘකාවක්. එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩනය යොදා ගන්න අවස්ථා. නැත්නම් වායුගෝලීය පීඩනය යොදා ගැනීම තුවත්මයි. එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩනය යොදා ගැනීම එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩනය යොදා ගැනීම එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩනය යොදා ගැනීම ඒ අර්ථලියන්න එක පළවෙනි එක අංක 1 බීම බටයක් භාවිතා කර බීම බටයක් භාවිතා කර බීම බටයක් භාවිතා කර බීම පානය කිරීමේදී බීම පානය කිරීමේදී බීම පානය කිරීමේදී ලියන්න යන්නේ ඒ යන්නේ ලියන්නේ ඉක්මනින් ලියමු යන්නේ ලියන්න බීම බටයේ ඒ යන්නේ ලියන්න බීම බටයේ x කෙලවරට කට තබා උරන විට x කෙලවරට කට තබා උරන විට බීම බටය තුල ඇති වාතය 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 කටට ඇතුල් වී ඒ තුල පීඩනය අඩු වේ. 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 වායුගෝලීය පීඩනය පිටතින් බීම මත ඇති කිරීම නිසා මෙතන දාන y කියලා බීම මත ඇති කිරීම නිසා y කෙලවරේ පීඩනය වැඩි වී y කෙලවරේ පීඩනය වැඩි වී බටේ දිගේ කටට බීම ගලා යයි. බටේ දිගේ කටට
බීම ගලා යයි. බටේ දිගේ කටට බීම ගලා යයි. මේක පුතේ අඳගන්න. වායුගෝලීය පීඩනයක් මතුවුණා නම් බීම මොන එක පහසු වෙන්නේ නැහැ. බීම මොන එක පහසු වෙන්නේ නැහැ. හරි මේක අඳගන්න. මාතුකා තමයි මම කිව්වේ වායුගෝල එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩන යොදා ගැනීම. ඒ අර්ථයේ පළවෙනි අවස්ථාව තමයි මම කිව්වේ බීම බටයක් භාවිතා කර බීම පානය කිරීම. හරිද? හරිද පුතා? මේක අඳලා ඉවරද? අනේ මේ කතා කරන්න. ඇඳගත්ත. ඉවරයි නේද? හරි බලන්න. ඔය මේ සමහර අවස්ථාවල භාවිතා කරනවා උස ටැංකියක තියෙන වතුර පහළට ලබා ගන්න මෙන්න මේ වගේ බටයක්. මේකට කියන්නේ මේ සයිෆන් ක්‍රමය කියලා. සයිෆන ක්‍රමය. ඒතර ඉහළ ස්ථානයක තියෙන ජලය සයිෆන ක්‍රමයෙන් පහළ ටැංකියකට ලබා ගැනීම සිද්ධ වෙනවා. මෙතන සිද්ධ වෙන්නේ මොන අවස්ථාවක් ප්‍රයෝජන ගැනීමක්ද කියලා බලමු. මම දැක්ක බස් වහින පොළොත් පේපර් එකේ මේක දානකුත් ඇවිල්ලා තියෙනවා. ඒවා හදන්න අපි පුරු වෙන්න ඕන. මේ බලන්න. මෙන්න මේ x කියන ලක්ෂ්‍යය බලන්නකෝ. x. මෙන්න මේ y ලක්ෂ්‍යය. එතකොට මේක බලන්න. මේක බලන්න. හරි. කාට හරි පුළුවන්ද x ලක්ෂ්‍යයේ මත ඇති වෙන පීඩනය කාගෙන් ඇති වෙනවාද කියලා කාට හරි කියන්න පුළුවන්ද? x ලක්ෂයේ මත ඇතිවන පීඩනය. ජලයෙන් හා වායුගෝලයෙන්. ආපදා ජලයෙන් හා වායුගෝලයෙන්. අන්න හරි. මේ බලන්න. මෙන්න මේකේ x ලක්ෂයේ මත අනිවාර්යයෙන්ම වායුගෝලීය පීඩනය ක්‍රියාත්මක වෙනවා. වායුගෝලීය පීඩනය x ලක්ෂය මත ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන දක්වා ද්‍රව කඳේ උසක් තියෙනවා නේද? ඒක ද්‍රව කඳ වලින් ඇති කරනවා x ලක්ෂය මත පීඩනය. දැන් බලන්න x ලක්ෂය මත ඇති වෙන පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනයයි ද්‍රව කඳ වලින් ඇති කරන පීඩනයේ එකතුව තමයි x ලක්ෂය මත පීඩනය. වායුගෝලීය පීඩනය සහ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩන දෙකේ එකතුව තමයි x ලක්ෂය මත පීඩනය. y ලක්ෂය මත ඇති වෙන පීඩනය වෙන්නේ මොකක්ද? y ලක්ෂය මත ඇති වෙන පීඩනය වෙන්නේ කවුද?
වායුගෝලීය පීඩනය. ආන්න right. වෛරක්ෂය මත ඇතිවෙන එකම පීඩනය වායුගෝලීය පීඩනය පමණයි. දැන් එහෙනම් මට කියන්න වැඩිපුර පීඩනයක් තියෙන්නේ x අක්ෂයේද y අක්ෂයේද? X අක්ෂය. x අක්ෂයේ x X අක්ෂයේ. අක්ෂය. දැන් මොකද වෙන්නේ? x අක්ෂයේ මත ක්‍රියාත්මක වන පීඩනය වායුගෝලීය පීඩනයයි ද්‍රවකණයේ පීඩනය දෙකක් තියෙනවානේ. y අක්ෂය වල සිද්ධ වෙන්නේ වායුගෝලීය පීඩනය විතරයි. එහෙනම් මෙතන පීඩනය වැඩි, මෙතනට වඩා දැන් මොකද වෙන්නේ? මේ ද්‍රවය ගලාගෙන යනවා පහළ පීඩන ටැංකිය. මෙන්න මේකට කියනවා සයිෆන් ක්‍රමයෙන් ජලය ඉවත් කිරීම කියලා. හරි? මේ සයිෆන් ක්‍රමයෙන් ජලය ඉවත් කරන්න පුළුවන් මේ වායුගෝලීය පීඩනයක් පැවතිච්ච නිසා. හරි? ලියන්න දෙවෙනි එක. දෙවෙනි එක මම මේ කියමින් ඉන්නේ එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩනයේ යොදා ගන්න අවස්ථා. දෙක සයිෆන ක්‍රමයෙන් මෙමය සයිෆන කියන්නේ සයිෆන ක්‍රමයෙන් ටැංකියක ඇති සයිෆන ක්‍රමයෙන් ටැංකියක ඇති ජලය ඉවත් කිරීමේදී සයිෆන ක්‍රමයෙන් ටැංකියක ඇති ජලය ඉවත් කිරීමේදී හරි දැන් පුතා මේක ඉස්සලම මේක අඳින්න අදලා x කියලා දාන්න x කියලා දාලා මෙතන y කියලා දාන්න x අක්ෂයේ මත පීඩනය වායුගෝලීය පීඩනය ධන ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය y අක්ෂයේ මත පීඩනය වායුගෝලීය පීඩනය කියලා මේක අඳලා මෙන්න කියලා දැක්කා අද උදේ ඉවරද ඉවරද සර් ටික ලියා ගන්නවද? ඔව් මෙන්න ලියන්න මේලාශය මත එන පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනයේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනයේ එකතුව. වෛරක්ෂීය පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනය පමණයි. ඒ නිසා වෛරක්ෂීය පීඩනය x අක්ෂයේ පීඩනයට වඩා අඩුයි. මෙතන පීඩනය වැඩි. දැන් ද්‍රවය සයිෆනයේ ඔස්සේ ගලාගෙන යන පාරක්.
හරිද? right ලියන්න යටින්. හරිද පුතා? පොඩ්ඩක් ඉන්න සර්. හරි? හරි සර්. right හැම වර්ණයේද ලියන්න. y ලක්ෂයට වඩා x ලක්ෂයේ මත ඇතිවන පීඩනයේ වැඩිය මේ නිසා x සිට y දක්වා ද්‍රවයේ ගලා එයි. x සිට y දක්වා ද්‍රවයේ ගලා එයි. x සිට y දක්වා ද්‍රවයේ ගලා එයි. right. ඔයාලා දැකලා තියෙනවද මෙන්න මේ වගේ පොඩි උපාංගයක්? දැකලා නැහැ? ඔය සමහර කඩවල් වල වාහනවල ඉස්සරහා වීදුරුවේ බෝඩ් එකේ මෙල්ලලා තියෙන මෙන්න මේ වගේ උපකරණයක් ගහලා දැකලා නැද්ද? දැකලා නැහැ? ඒ දරුවනේ බස් වල ඉස්සරහා වීදුරුවේ මේ වගේ දෙයක් ගහන්නේ බෝඩ් එකේ මෙල්ලලා තියෙන්නේ. දැකලා නැද්ද? දැකලා තියෙනවා සර්. දැකලා තියෙනවා සර්. ඔව්. මේකට මොකක්ද පුතා කියන්නේ? මේකට කියන්නේ සිංහලෙන් රබර් තුෂකය කියලා. රබර් තුෂකය කියලා කියන්නේ. හරි? මේක මෙහෙමයි කරන්නේ. බලන්න මේ තියෙන වීදුරුවක් ඉන්නකොට මේ වීදුරුවක් තියෙන මෙහෙම කරලා ගන්නවා. මේක වීදුරුවට මෙහෙම හයි කරනකොට මේක ඇතුලේ මෙන්න මේ අතර තියෙන වායුගෝලීය වාතය ඉවත් වෙනවා. ඒතර මේක ඇතුලේ වායුගෝලීය වාතය අඩුයි නෑම කියන්න බෑ. පොඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මේක පිටින් වායුගෝලීය වාතය වැඩි. ඒ නිසා වායුගෝලීය වාතය වගේ මේ චුෂකයේ මත ඇති කරනවා වායුගෝලීය පීඩනය. දැන් මේක ඇතුලේ වාතය අඩු හින්දා මේකත් ඇතුලේ පීඩනය තාමත් අඩුයි. ඇතුළට ඇති කරන වායුගෝලීය පීඩනය වැඩි. ඒ හින්දා මේ චුෂකය වීදුරුවට තදින් ඇවිල්ලා තියෙනවා. හරි? ඒ කියන්නේ මේක ඇතුලේ මේ චුෂකය හයි කරනකොට වීදුරුවට මේක ඇතුලේ වාතය ඉවත් වෙනවානේ. වාතය නෑ. වාතය අඩුයි. ඒ හින්දා මේ වාතයෙන් එළියට ඇති කරන පීඩනය අඩුයි. හැබැයි වටේ තියෙන වායුගෝලීය වාතය. ඒ වායුගෝලීය වාතය වගේ චුෂකයේ මත පිටින් ඇති කරන වායුගෝලීය පීඩනය. ඒත් මේ ඇති කරන පීඩනය වැඩි. මේක ඇතුලෙන් එළියට එන පීඩනය අඩුයි. ඒක චුෂකය වීදුරුවට තදින් හයි වෙලා තියෙනවා. තේරුණාද නැද්ද? තේරුණා සර්. ඔව්.
එහෙනම් මේ රබර් චුෂකයේ ක්‍රියා කරන්නේ කාගේ පීඩනයෙන් හින්දාද? වායුගෝලීය පීඩනය නිසා. හරි. ලියන්න අංක 3. මම මේ කතා කරන්නේ වායුගෝලීය පීඩනය එදිනදා ජීවිතේ යොදා ගන්න අවස්ථා. පළවෙනි කතා කරා බිම බටයකින් බිම පානය කිරීමේදී, දෙවෙනි එක මම කතා කරා සයිෆන ක්‍රමයකින් ජලය ලබා ගැනීමේදී පහළ ස්ථානයකට, තුන්වෙනි එක ලියන්න රබර් චුෂකයක ක්‍රියාකාරීත්වයට හරි. සාමාන්‍ය මේ රබර් චුෂකයේ මේ පෘෂ්ඨයට හයි කරනකොට විශේෂ විදුලි වලට හයි කරනකොට මේක ඇතුලේ තියෙන වාතය වැඩි ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. ඒත් මේක ඇතුලෙන් එළියට මේක ඇතුලේ වාතය නෑනේ අඩුයිනේ. ඒ හින්දා මේක එළියට තල්ලු කරන පීඩනය අඩුයි. හැබැයි වටේ තියෙන වායුගෝලීය වාතය. වායුගෝලීය වාතය වලින් ඇතුළත කරන පීඩනය වැඩි. දැන් මොකද වෙන්නේ? මේ චුෂකයේ ගැලවෙන්නේ නැතුව තද වෙලා තියෙනවා. හරි. ලියන්න. රබර් චුෂකයක ක්‍රියාකාරීත්වය කියලා ලියන්න. රබර් චුෂකයක් වීදුරු පෘෂ්ඨයකට තද කළ විට රබර් චුෂකයක් වීදුරු පෘෂ්ඨයකට තද කළ විට චුෂකය හා වීදුරු පෘෂ්ඨය අතර වාතය වැඩි ප්‍රමාණයක් ඉවත් වේ. චුෂකය හා වීදුරු පෘෂ්ඨය අතර වාතය වැඩි ප්‍රමාණයක් ඉවත් වේ. එවිට චුෂකය හා වීදුරු පෘෂ්ඨය අතර පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු නිසා වීදුරු පෘෂ්ඨය හා චුෂකය අතර පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු නිසා වායුගෝලීය පීඩනය මගින් චුෂකය පෘෂ්ඨයට තද වී පවතී. චුෂකය වීදුරු පෘෂ්ඨයට තද වී පවතී. මේක ගන්න.
හරිද පුතා? ඒකු පණිවිඩය මට පැහැදිලි නැහැ කියව ගන්න බැරි වුණා. ඒ පණිවිඩය මට කියව ගන්න බැරි වුණා. හරි. මේසේ සමස්තයක් විදියට ගත්තම ගම්වල පාසල් වල ප්‍රතිඵල ඉහළ ගිහිල්ලා තියෙනවා. නේ? ලංකාවේ හොඳම අධ්‍යාපන හොඳ ප්‍රතිඵල තියෙන අධ්‍යාපන කලාප ගත්තාම හොඳම අධ්‍යාපන කලාපේ වඩපත් වෙන්නේ හම්බන්තොට. හරියට වෙන්න ඕනේ කි අනිත් පැත්තේ ඒ ඔන්ලයින් දැන් මෙතන ඔයලා ළමයින්ට ඔන්ලයින් ෆෝන් ඒව පාවිච්චිය ෆෝන් නැති පළාතක් හම්බන්තොට කියන්නේ දුෂ්කර පළාතක් ලංකාවේ. ලංකාවේ දුෂ්කර පළාතල එක තමයි හම්බන්තොටයි මොණරාගලයි. හම්බන්තොට මොණරාගල උත්තර බෞද්ධයවනේ. ඉතින් මේ ඒ පළාතල ළමයින්ට ෆෝන් නැහැ. මම මොණරාගල වැඩ කරමින් ඉඳලා දන්නවා සිග්නල් නැහැ. කෝල් එකක් ගන්න ඒව නැගිටිනකොට ගස්තුද ගල්ලු ගන්න ඉන්නවා. එතකොට ලංකාවේ ප්‍රතිඵල දෙක කොහෙද? මොන කලාපේද? එක හම්බන්තොට දෙක මොණරාගල. ඒකට ළමයින්ගේ උනත් හිතා ගන්න ඕනේ. හිතන්නකෝ මේ පළාත ළමයින්ට පහසුකම් දුන්නා නම් මේ ළමයින්ට දුවන්න වෙනවා. පහසුකම් නැතිනම් ඒ ළමයින්ට ඉගෙන ගන්න අවස්ථා නැහැ. ඒතර පොරොත් නැතු ඒ ළමයි මේ ලංකාවේ ප්‍රතිඵල අධ්‍යයන පිළිබඳව වාර්තා කරන්නේ තුන්වෙනි දඩම මහනුවර. තුන්වෙනි දඩම මහනුවර. ලංකාවේ නේ. ඒකට හම්බන්තොටට පස්සේ මොණරාගලට පස්සේ තමයි නුවර තියෙන්නේ. ඒක ගොඩක් අය උදව් වුණා ප්‍රතිඵල ඉහළ කියලා නුවර නෑ. කලින් ලංකාවේ එකට තිබුණේ නුවර කලාපය. කෙසෙල් තුන. හරි නේද? හරිද පුතා වැඩේ කරද? මට කියන්නේ අදලි කරද කියලා? ඔව් සර්. එතකොට මේ මෙතනින් අපි ද්‍රව පීඩන කොටස අපේ ද්‍රව පීඩන වායු ගෝලීය පීඩන සහ ඝන ද්‍රව්‍ය වල පීඩනය මෙන්න මෙතනින් ඉවර වෙනවා. පාඩම ඉවර නැහැ. ඒකක ඉවර නැහැ. දැන් තමයි මේ පාඩමේ ලස්සනටම ගණන් හදන කොටස එන්නේ. මේවා අවලස්සනයි කියනවා නෙවෙයි. ඊට වඩා ලස්සන ගණන් ටිකක් හදන්න පුළුවන් අවස්ථාවක් දැන් එනවා. හරි. right. මේ බලන්න. ඔබ ජීවිතේ කවදා හරි යම් වස්තුවක් වඩාගෙන හරි අල්ලගෙන හරි වතුරේ ගිල්ල තියෙනවද? කෙටියෙන් කිව්වොත් ළමයෙක් වඩාගෙන වතුරේ ගිල්ල තියෙනවද? නෑ නේ අත්දැකීම නෑ වල. මොකක් හරි වස්තුවක් අරගෙන වතුරේ ගිල්ල නැද්ද? නෑ නේ. ඒක තමයි. කොරෝනා නැත්තම් මේ ප්‍රැක්ටිකල් එක කරන් තිබ්බ අපිට ගිහිල්ලා. ගමක හරි යනක හරි ගිහිල්ලා. නේ? හරි මෙහෙම බලන්න. දැන් ළමයෙක් වඩාගත්තාම ළමයෙක් මේ වඩාගත්තාම කොහොම වඩාගන්නේ? මෙහෙම වඩාගන්නේ නේද? කොහොම වඩාගන්නවා? කොහොම වඩාගත්තාම ඒ ළමයාගේ බර අපට දැනෙනවනේ. මේ බර දැනෙනවනේ. අවුරුදු 3-4 ළමයෙක් නේ වඩාගත්තාම පොළේ කකුල් තියාගෙන සමහර ළමයා වඩාගත්තාම. ඒ වඩාගන්නකොට දෙමව්පිය ආදරෙන්නේ නේද? මේ ළමයාත් වඩාගෙන ගිහිල්ලා ගැඹුරු වලක බැස්සු මේ විලක බැස්සෝ. ජලාශයක බැස්සෝ. දැන් කියන්න එපා ළමයා ගිහිල්ලා මැරුණා නම් මොනවද හිතන්න කියන්න එපා. හරි? බැස්සෝ අර වාතයේදී අපට දැනෙච්ච ළමයාගේ බරට වඩා ජලාශයක ගිල්ලුනහම ළමයා වඩාගෙන ළමයාගේ බර දැනෙන්නේ අඩු වෙන්න වැඩි වෙන්න. අඩුයි. අඩුයි. දැන් ළමයා කල්පනා කරනවා ළමයාගේ කියන වතුර වැටෙනවනේ. ඒ වතුර බල බරත් එකතු වෙනවනේ. එතකොට නෑ එහෙම වෙන්නේ නෑ. හරි? ගොඩබිමේදී ළමයෙක් වඩාගෙන ඉන්නකොට අපේ අතර දැනෙන බරට වඩා ළමයා වඩාගෙන වතුරට බැස්සොත් එම අපේ අතර දැනෙන බර අඩුයි. ඒ කියන්නේ අපේ බර අඩු කරන්න කවුද මේ සපෝට් කරපු කෙනා? උදව් කරපු කෙනා කවුද? කවුද මේ ළමයාගේ බර අඩු කරන්න අප උදව් කරේ කවුද? වායුගෝලීය පීඩන.
තාම එහෙම තේරෙන්නේ නැහැ. ළමයෙක් වැඩගත් කතාවම තේරුන්නේ නැති එක තාම තේරෙන්නේ නැහැ. හරි. තාම එහෙම සමහර විට ළමයෙක්වත් වඩාගෙන නැද්ද තමයි නීති. නංගි බලිකෙක් වඩාගෙන නැහැ තාම නේද? හොඳයි කමක් නැහැ. මේ බලන්න. සාමාන්‍ය පුතා ළමේ ෆෝන් එකේ ගල් ගෙඩියක් ගන්නකෝ. ගලක් කොහොම උස්සගෙන බරක් දෙනවා ඕකත් උස්සගෙන වතුරේ බැස්සොත් එම අර ගල උස්සන් ඉන්නකොට අපිට දැනෙන බරට වඩා වතුරේදී බර අඩුයි. දැනෙන බර අඩුයි. හරි? ඕක අපි ලස්සනට මෙහෙම තේරුම් ගමුකෝ. මෙන්න තියෙනවා මේ දුරු තරාදිය. මේ වගේ තරාදි වලට අපි කියන්නේ මේ දුරු තරාදි කියන්නේ විද්‍යාගාරේ ඕන තරම් තියෙනවා පාවිච්චි කරන්න තු බලන්න. හරි? මේ දුරු තරාදියේ ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් නිව්ටන් වලින් ලකුණු කරලා තියෙන්න පුළුවන්. නිව්ටන් වලින් ලකුණු කරලා තිබුණොත් හරි? නිව්ටන් වලින් ලකුණු කරලා තිබුණොත් ඒ තරාදියට කියන්නේ නිව්ටන් තරාදියක්. දැන් බලන්න. මෙන්න මේ නිව්ටන් තරාදියම එල්ලෙනවා ලී කුට්ටියක්. මේක අපිට A කියන ලී කුට්ටියක් එල්ලෙනවා. A කියන ලී කුට්ටිය එල්ලුවාම මේකේ ලැබෙන පාඨාංකය A ලී කුට්ටියේ කාට සමානයි? බාරට. ඔව්. මේ A කියන මේ නිව්ටන් තරාදියක් තමයි ලකුණු කරන්නේ නිව්ටන් වලින්. මේ නිව්ටන් තරාදියේ A කියන ලී කුට්ටිය එල්ලුවාම මේ නිව්ටන් තරාදියේ පාඨාංකය කාට සමානද දරුවනේ? බරට සමානයි. A කියන ලී කුට්ටියේ බරට සමානයි. මේ බර දැන්නේ කොහෙද අපි? ජලයේද, වායු ගෝලයේද, පස ඇතුලේද කොහෙද? වාතයේදී ලී කුට්ටියේ බරට සමානයි. වාතයේදී ලී කුට්ටියේ බරට සමානයි කවුද? මේ නිව්ටන් තරාදියේ පාඨාංකය. හරිද? මේ ලී කුට්ටිය ඔහොම ගැට ගහලා තියෙද්දී මම කියන්න මේ පාඨාංකය අඩු කරන්න පුළුවන් ක්‍රමයක් මම කියන්නේ. මේ ලී කුට්ටිය ඔහොම ගැට ගහලා තියෙද්දිම මේ ජලයේ ගිල්ලන ජලය ගන්නේ මෙහෙම තියෙද්දිම පාඨාංකය අඩු කරන්න පුළුවන් ක්‍රමයක් මම කියන්නේ. ජලය පාවිච්චි කරන්නේ නැතුව ඇයි පුතේ මෙතනින් අත තියලා මොනා කරන්න ඕනද? කියන්නේ මෙතනින් අත තියලා ඇත්තොත් පාඨාංකේ වැඩි වෙනවා. මෙතනින් අත තියලා උඩට ඉස්සුවොත් පාඨාංකේ අඩු වෙනවා. දැන් අපි එහෙම කරලා බලනවා. පාඨාංකය අඩු වුණා. දැන් අපි ඕම උස්සගෙන ගිහිල්ලා මේ බලන්න. හරි අපි ඕම උස්සගෙන ගිහිල්ලා පුතා මේක ගිල්ලනවා මේ බලන්න. මේක දැන් එහෙම උස්සන් ගිහිල්ලා ඕම උස්සගෙන යනවා. උස්සන් ගිහිල්ලා දැන් මේකේ ලිප් ටික ගහලා තියෙනවා. ඕම ගහලා තියෙන්නේ. හරි ඕම උස්සන් ගිහිල්ලා මේක ගිල්ලනවා වතුර භාජනයක. ගිල්ලනවා. අන්නර ලී කුට්ටිය වතුර භාජනයක ගිල්ලනවා. මේ යන්නේ දැනෙන්නේ ගාවන්න බෑ. දැම්මද කියන්න මේ නිව්ටන් තරාදියේ පාඨාංකය වාතයේදී බරට වඩා පාඨාංකය අඩු වෙනවද පාඨාංකේ වැඩි වෙනවද? අඩු වෙනවා සර්. අඩු වෙනවා. ඔව් අන්න හරි. මෙන්න මේ වගේ යම්කිසි වස්තුවක් ද්‍රවයක් තුල ගිල්ලුවහම තරලයක් තුල ගිල්ලුවහම ඒ වස්තුවේ බර දරුවනේ අඩුවෙන් දැනෙන්නේ අඩුවෙන් පේන්නේ
අන්නේ ද්‍රවයක් තුලදී අඩුවෙන් දැනෙන බරට අපි කියනවා දෘශ්‍ය බර. දෘශ්‍ය බර. ද්‍රවයක් තුල ගිල්වහම ලැබෙන්නේ වාතයේදී බරට වඩා අඩු බරක්. ඒ බරට අපි කියනවා දෘශ්‍ය බර. දෘශ්‍ය බර. දෘශ්‍ය බර. දෘශ්‍ය බර. පැහැදිලිද? ඉස්සලා මාතෘකාව ලියන්න ඕනේ උඩින්ම මාතෘකාව ලියන්න ඉපිලීම කියලා. ඉපිලීම. ඉපිලීම. උඩින් මාතෘකාව ලියන්න ඉපිලීම. ඉපිලීම. ඊට පස්සේ අනුමාතෘකාව ලියන්න දෘශ්‍ය බර. දෘශ්‍ය බර. अनुमातृकाव ලියන්න දෘශ්‍ය බර. දෘශ්‍ය බර. හරි ලියන්න ඉක්මනින් ලියන්න. රූපේ පරිදි දුනු තරාදියකට රූපේ පරිදි දුනු තරාදියකට ලී කුට්ටියක් ගැටගසා පාඨාංකේ ලබාගත් විට මේ කුට්ටියක් ගැටගසා පාඨාංකේ ලබාගත් විට එම පාඨාංකය වාතයේදී ලී කුට්ටියේ බරට සමාන වේ. වාතයේදී ලී කුට්ටියේ බරට සමාන වේ. එම පාඨාංකය වාතයේදී ලී කුට්ටියේ බරට සමාන වේ. එම පාඨාංකය වාතයේදී ලී කුට්ටියේ බරට සමාන වේ. වාතයේදී ලී කුට්ටියේ බරට සමාන වේ. හරි ඉක්මනින් පුතා මේ උඩ රූපේ විතරක් අදින්න. පහලින් අදින්න එපා උඩ රූපේ විතරක් අදින්න. ඉතින් මේ පාඩම් ගන්නන්දිත් ළමයි අයින් කළා ගිහිල්ලා විවේක ගන්නවා නම් ඔබේ ප්‍රතිඵල ගැන මට වගේ කියන්න බෑ ආ. හරි මේක අඳගන්න පළවෙනි එක අඳගන්න. හරි පළවෙනි රූපය අඳගන්න. දැන් මේ පාඩම මුලින්දනේ පටන් ගත්තේ. දැන් මේ අලුත් කොටස පටන් ගන්න තියෙන්නේ මේ යන්නේ ආකිමිඩිස් නියමයට යන්නේ. හරි මේක අඳගන්න. දැන් 11 පන්තිර 10 පන්තියේ ඉඳලා ආවේ නැති ළමයි මට කියලා මේ පාඩම් ආයි කරන්න කියලා. එතකොට ඒ කරනකොට 11 10 ඉඳන් ආපු ළමයි කොච්චර සාධාරණද? ඒවා ආයි මුලින්ද මට කරන්න වෙලාවක් නැහැ. පේපර් ක්ලාස් වලදී ආපු තරමක් තමයි. පේපර් ක්ලාස් වලදී ආපු මම කියලා දෙනවා. හැබැයි තියරි ක්ලාස් එක වගේ මේ වගේ කල් යවන්නේ නැහැ. කල් යවව කියලා දෙන්නේ. හරි? හරිද? ඉස්සලා මේක අදින්න.
හරි පළවෙනි එක විතරක් දෙන්නේ. හරි. ඉවරද? මේක අදලා ඉවරද? ඔව් සර්. හරි. යටි ලියන්න පුතා. ලියන්න යටින්. ලී කුට්ටිය දුනුතරාදියට ගැටගසා තිබියදීම ලී කුට්ටිය දුනුතරාදියට ගැටගසා තිබියදීම ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙන තෙක් ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙන තෙක් ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙන තෙක් ජලයේ ගිලෙන තෙක් ජලයේ තුල ගිල්ලූ විට ජලයේ තුල ගිල්ලූ විට ජලය තුල ගිල්ලූ විට දුනුතරාදියේ පාඨාංකය ඉතින් මම ආපහු කියන්න මුලින් දැන් මේ ඩීටේල් කියලා බලන්න ආපහු මුලින් දැන් කියන්නේ අහගන්න පොඩ්ඩක් ලී කුට්ටිය දුනුතරාදියට ගැටගසා තිබියදීම ලී කුට්ටිය දුනුතරාදියට ගැටගසා තිබියදීම ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම ගිලෙන තෙක් ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම ගිලෙන තෙක් ජලය තුල ගිල්ලූ විට ලැබෙන පාඨාංකය වාතයේදී බරට වඩා අඩුය. ලැබෙන පාඨාංකය වාතයේදී බරට වඩා අඩුය. ලැබෙන පාඨාංකය වාතයේදී බරට වඩා අඩුය. වාතයේදී බරට වඩා අඩුය. හරි මුද්‍රා ගන්න. දැන් ඒතකොට වාතයේදී තිබුණු බරය නිව්ටන් 40ක් කියන්නකෝ. වාතයේදී මේ ලී කුට්ටිය ගිල්ලුවාම මේ පාඨාංකය නිව්ටන් 40යි. ඒ කියන්නේ වාතයේදී ඒ ලී කුට්ටියේ බර නිව්ටන් 40යි. හැබැයි මේ ලී කුට්ටිය එහෙම්ම ජලය තුල ගිල්ලුවොත් මේකේ ලැබෙන පාඨාංකය නිව්ටන් 40ට වඩා වැඩිද අඩුද 40මද? 40ට වඩා 40ට අඩු. 40ට වඩා අඩු වෙනවා. 35 කියනකොට පාඨාංකය නිව්ටන් 35යි. ඒ කියන්නේ මේ ලී කුට්ටියේ බර ජලයේ කියන ද්‍රවය තුල ගිල්ලුවාම ඒ ලී කුට්ටියේ බර අඩුවෙන් දැනිලා තියෙනවා. මෙන්න මේ වගේ යම් වස්තුවක් ද්‍රවයක් තුල ගිල්ලුවාම ඒ වස්තුවේ බර වාතයේදී බරට වඩා අඩුවෙන් දැනෙනවා. මෙන්න මේ වාතයේදී බරට වඩා අඩුවෙන් දැනෙන බරට අපි කියනවා මොන බරද? දෘශ්‍ය බර කියලා. දෘශ්‍ය බර. හරි? ලියන පහලින් ලියන්න. තරොද්දා ලියන්න. මෙසේ යම් වස්තුවක් ද්‍රවයක් තුල ගිල්ලූ විට
ද්‍රවයක් තුල ගිල්ලුව විට වාතයේදී බරට වඩා අඩුවෙන් දැනේ. 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 එම දැනෙන බර, එම අඩුවෙන් දැනෙන බර, එම අඩුවෙන් දැනෙන බර දෘශ්‍ය බර ලෙස හැඳින්වේ. දෘශ්‍ය බර ලෙස හැඳින්වේ. දෘශ්‍ය බර ලෙස හැඳින්වේ. එම අඩුවෙන් දැනෙන බර දෘශ්‍ය බර ලෙස හැඳින්වේ. හරි. දැන් පුතා දෙවෙනි එක ගන්න. දෙවෙනි එක ගන්න. දෙවෙනි එක ගන්න. වෙනිනා වාතයේදී දී කුට්ටියේ බරට වඩා අඩු බරක් තමයි දැනෙන්නේ තරලයක් තුල ද්‍රවයක් තුල ගිල්ලුවම. ඒ අඩුවෙන් දැනෙන බරට අපි කියනවා දෘශ්‍ය බර කියලා. දෘශ්‍ය බර. හරි. අnder ඉවරද? හරි. හරි නේද? හරි. right මේ බලන්න. එතකොට පුතා මෙහෙමයි වෙන්නේ. දැන් වාතයේදී බර නිව්ටන් 40යි නම් දෘශ්‍ය බල ද්‍රවයක් තුල ගිල්ලුවම බර නිව්ටන් 40ට වඩා අඩු වෙනවා. ඒ අඩුවෙන් දැන්න බර 35යි කියන්නේ. අන්නේ 35 තමයි දෘශ්‍ය බල. දැන් මම ඔබෙන් අහන්නේ වාතයේදී ලී කුට්ටියේ බරට වඩා ද්‍රවය තුලදී ලී කුට්ටියේ බර අඩුවෙන් දැනුනේ ඇයි? අඩුවෙන් දැනුනේ ඇයි? ඝනත්වය නිසා. ජලයේ තියෙන නිසා. ජලයේ උඩුකුරුතේ ඒකට පුතා හේතුව කවුරු හරි කෙනෙක් ජලය තුල ද්‍රවය තුල ගිල්ලුවාම ඒ ද්‍රවය මගින් ඒ වස්තුව මත උඩ පැත්තට පොඩි බලයක් දීලා තියෙනවා. දැන් මේකේ පාඨාංකය අඩු වුණානේ. ඔයාලා පිළිගත්තා මෙහෙම එල්ලලා තියෙද්දී 40ට වඩා පාඨාංකය අඩු කරන්න නම් මේක පහලින් උඩට තල්ලු කරොත් බරක් මේකේ පාඨාංක අඩු වෙනවා නේද? පුතා මෙහෙම එල්ලලා තියෙද්දී පාඨාංකය උඩට 40යි කියන්නේ මම මේ නෙගුන්ගේ මෙහෙම අල්ලගෙන මේ මුලට තල්ලු කරොත් එම මේකේ පාඨාංකය 40ට වඩා අඩු වෙනවා නේද? ඔව් සර් අඩු වෙනවා සර්. අඩු වෙනවානේ. එතන ඒ වැඩේ වෙලා නේද ද්‍රවයක් තුල ගිල්ලුවාම? ඔව් සර්. ඔව් සර් වෙනවා. ද්‍රවයක් තුල ගිල්ලුවාම මම මෙතනින් මේකට තල්ලු කරන වැඩේ ජලය විසින් කරලා නේද? ද්‍රවය විසින් කියලා කරලා නේද? එතකොට ඔව් සර්. ඔව් ඒ කියන ලී කුට්ටිය ජලය තුල ගිල්ලුවාම ද්‍රවය තුල ගිල්ලුවාම ද්‍රවය මගින් ලී කුට්ටිය මත උඩ පැත්තට තල්ලුවක් දීලා තියෙනවා. තෙරපීමක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ යම් වස්තුවක් ද්‍රවයක් තුල ගිල්ලූ විට ඒ ද්‍රවය මගින් වස්තුව මත ඉහළට ඇති කරන බලයට අපි කියනවා පුතේ upthrust සිංහලෙන් උඩුකුරු පෙරතුම්. එහෙනම් මම අහනවා ලී කුට්ටියේ වාතයේදී බරට වඩා ජලය තුලදී බර අඩුනේ
ජලයේ මගින් ලී කුට්ටිය මත ඇති කරපු මොන බලය නිසාද? උඩුකුරු තෙරපුම් බලයෙන්. උඩුකුරු තෙරපුම් බලය නිසා. උඩුකුරු තෙරපුම නිසා. උඩුකුරු තෙරපුම නිසා. හරි? පොඩි මාතෘකාවක් ලියන්න පුතා උඩුකුරු තෙරපුම කියලා. උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම. හරි උඩුකුරු තෙරපුම. හරි මේ පාඩම් නම් ඉතින් නියමයට අල්ලගන්න ඕන. පැහැදිලි නැත්නම් කියනවා සියසරයක් හරි කමන්න පැහැදිලි කරලා දෙන්න. මොකද මම දන්නවා විභාගයේදී මොන තැනද මේ වගේ අහන්නේ. ඉතින් මම මෙලොක් අයින්ද නෙවෙයි මම මේ O level syllabus එකේ අවුරුදු 17ක් අඛණ්ඩව උත්තර පත්‍ර බලලා තියෙනවා. හරි ඒ හින්දා මේකේ පේපර් වල මෙන්න මේ තැන තමයි ටච් වෙන්නේ. මේ තැන තමයි විභාගයේදී අහන්නේ. මේ වගේ දේවල් තමයි අහන්නේ කියලා මම දන්නවා. මම ලොක් අයින්ද නෙවෙයි ප්‍රශ්න පත්‍ර බලලා නැහැ ලැබිච්ච අත්දැකීම. හරි රයිට් ලියන්න තමයි යම් වස්තුවක් ද්‍රවයක් තුල ගිල්ලූ විට වරහන් ඇතුලේ දාන තරලයක් කියලා. ද්‍රවයක් වෙන පුළුවන් තරලයක්. යම් වස්තුවක් ද්‍රවයක් තුල ගිල්ලූ විට වරහන් දාන තරලයක් කියලා. ද්‍රවය මගින් වස්තුව මත ඉහළට බලයක් යොදනු ලැබේ. ද්‍රවය මගින් වස්තුව මත ඉහළට බලයක් යොදනු ලැබේ. මෙම බලය උඩුකුරු තෙරපුම ලෙස හැඳින්වේ. හරි මේ බලයට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. ඒ කියන්නේ ද්‍රවයක් තුල ගිල්ලුවාම ද්‍රවයේ මගින් ඒ වස්තුව මත ඉහළට ඇති කරන බලය අන්නේ බලයට කියනවා උඩුකුරු තෙරපුම කියලා. එහෙනම් දරුවනේ මම අහුවොත් මේ ප්‍රශ්නයක් ඔයාලගෙන් යම් වස්තුවක් වාතයේදී දක්වන බලට වඩා ද්‍රවය තුලදී දක්වන බල අඩුයි. හේතුව මොකක්ද? උඩුකුරු තෙරපුම. ඔව් ඒ ද්‍රවයේ මගින් වස්තුව මත ඇති කරන මොකද්ද? උඩුකුරු තෙරපුම නිසා. පහලින් තරුවක් දාලියන් අවසාන වාක්‍යය තරුවක් දාලියන් වාතයේදී බරට වඩා දෘශ්‍ය බර අඩුවන්නේ. වාතයේදී බරට වඩා දෘශ්‍ය බර අඩුවන්නේ. කොතනද යන්නේ? වාතයේදී බරට වඩා දෘශ්‍ය බර අඩුවන්නේ ද්‍රවයේ මගින් ඇති කරන සේකයි කියන්නේ. වාතයේදී බරට වඩා දෘශ්‍ය බර අඩුවන්නේ ද්‍රවය මගින් වස්තුව මත ඇති කරන
ද්‍රවය මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම නිසාය. ද්‍රවය මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම නිසාය. හරි? ද්‍රවය මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම නිසාය. හරි? පුතාට අත් කරන් ගන්න එපා. ඊළඟ දවසේ මම ඒ කියන්නේ මම අමතර දවසක් දාලා කරන්න හිතාගෙන ඉන්න මේ සතියේ